වස්සාන ධර්ම දේශනා. ඉස්සර නිම්මානවාදය කියලා කියන්නේ ਸਰව බලධාරී දෙවියෙකු විසින් ලෝකය මවා පාලනය කරනවා කියන අදහස. මේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ තමයි ලෝක නිර්මාපකයා. ඒ නිසා ඔහුට ඕන විදියට තමයි ලෝකයේ සියල්ල සිදුවිය යුත්තේ. මෙවැනි ඉගැන්වීම් ඉදිරිපත් කරපු කොටසක් හිටියා. දැන් අදත් ලෝකයේ දේවවාදී ආගම් තියෙනවා. අන්නේ දේවවාදී ආගම්වලත් කියන්නේ ਸਰව බලධාරී දෙවියන් තමයි ලෝකයේ මවල තියෙන්නේ. ඒ නිසා ඔහුට ඕන විදියට සියලු දෙනා කටයුතු කරන්න ඕනේ කියන එක. එතකොට Tamanට ස්වාධීනත්වයක්, Tamanට සිතාමතා කටයුතු කිරීමට ඇති හැකියාව නැති වෙලා යනවා. මේක තමයි අන්තවාදී ඉගැන්වීමක් කියලා කියන්නේ. එවැනි ඉගැන්වීම් ලෝකයේ ඕනෑ තරම් තියෙනවා. Tamanට හිතලා කටයුතු කරන්න එතනදී ඉඩක් නැහැ. යංකින් ඡායං පුරිස පුද්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සබ්බන්තං ඉස්සර නිම්මානවාදිනෝ. මේන් කියන්නේ පුද්ගලයාට දුක ලැබෙන්නේ, පුද්ගලයාට සැප ලැබෙන්නේ, පුද්ගලයාට මධ්‍යස්ථ බව ලැබෙන්නේ දෙවියන් වහන්සේ නිසා. අර ਸਰව බලධාරී දෙවියන් නිසා. Taman උදා කරගන්න සැපකුත් නැහැ, Taman උදා කරගන්න දුකකුත් නැහැ, Taman උදා කරගන්න උපේක්ෂාවකුත් නැහැ. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තමයි ඒ සියල්ල සිදුවන්නේ, ඒ මහා බ්‍රහ්මයාට උවමනා විදියට. තවත් ඉගැන්වීමක් තිබුණා. ඒකට කියනවා අහේතු අපච්චවාදය කියලා. ඒ කියන්නේ හේතුවක් ප්‍රත්‍යක් කිසිවකට බලපාන්නේ නැහැ. දැන් බුදුදහම හේතු ප්‍රත්‍ය එකතුවෙන් සියල්ල සිදුවන බවත්, හේතුඵල සම්බන්ධතාවක් සියල්ල තුල ඇති බවත් බුදුදහම පිළිගන්නවා. බුදුදහම සනාථ කරනවා. බුදුදහමේ මූලික ඉගැන්වීමක් තමයි හේතුඵල ධර්මතාව. ඒ නිසා හේතු ප්‍රත්‍ය එකතුවෙන් තමයි සියල්ල සිදුවන්නේ කියන එක බුදුදහම දැඩිව අවධාරණය කරනවා. බුදුදහම බාහිර දෙවියෙකුට හරි, එහෙම නැත්නම් අහේතුකව සිදු වෙනවා කියන එක හෝ, එහෙමත් නැත්නම් පෙර කර්මයට අනුව පුද්ගලයාගේ සියලු ක්‍රියාකාරකම් තීරණය වෙනවා කියන එක කිසිසේත් පිළිගන්න කැමති නැහැ. ඒ නිකම්ම නෙමෙයි හේතු සහිත. පුද්ගලයා ස්වාධීනයි. පුද්ගලයා නිදහස්. තමන්ගේ ජීවිතය තමන් තමයි ගොඩනගා ගන්නවා. බාහිර බලවේගයකින්, අදෘශ්‍යමාන දෙයකින් සියල්ල සිදුවෙන තෙක් බලා සිටීම අනුවන මෝඩ අඥාන ක්‍රියාවක් බවයි බුදුදහම අවධාරණය කරන්නේ. ඒ නිසා හැම විටම තමන්ගේ ජීවිතය ගොඩනගා ගනිමින් ඉදිරියට යා යුතු බව බුදුදහමේ ඉගැන්වීමයි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමතුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ මහරගම ඇරව්වල පදිංචි පද්මලාල් ළමා හේවා මහතා සහ මංගලිකා යහම්පත් මහත්මිය යන පින්වත් දෙපළයි. එම පින්වත් දෙපළගේ ප්‍රධාන අරමුණ වන්නේ ඔක්තෝබර් මාස පළමු වන දින උපන්දිනය සමරන තිසේනි විදුම්යා මිනිබිරියට සහ සැප්තැම්බර් 4 වන දින උපන්දිනය සැමරු භාග්‍යතිලිනි දියණියට දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
තස්ස ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කරන්නේ මහරගම ඇරවුවල පදිංචි පද්මලාල් ළමාහේවා මහතා සහ මංගලිකා යහම්පත් මහත්මිය යන දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනා විසිනුයි. මේ පින්වතුන්ගේ මූලික අරමුණ තමයි ඔක්තෝබර් මාස පළමුවෙනි දින උපන්දිනයේ සමරන තිසෙනි විතුම්යා මිනිබිරියට සහ සැප්තැම්බර් 4 වන දින උපන්දිනයේ සැමරූ භාග්‍යා තිලිනි දියණියට දීර්ඝායුෂ සහ නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම. ඉතින් අපි ආශිර්වාද කරනවා තිසෙනි විතුම්යා මිනිබිරියට සහ භාග්‍යා තිලිනි දියණියට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා. දීර්ඝායුෂ වේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. අනාගතයේ වාසනාවන්ත වේවායි ප්‍රාර්ථනා කරමු. තවත් අරමුණු කීපයක් තියෙනවා පින්නතුනි. අපි ඒවා පසුව සඳහන් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ ඔබ සූදානම් වන්නේ ලෝතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. ධර්ම ශ්‍රවණය අපට අත්‍යවශ්‍ය කාරණයක්. ධර්ම ශ්‍රවණය තුලින් තමයි නොඇසූ දේ දැනගන්නේ. ඇසූ දේවල් තියෙනවා නම් වැඩි දියුණු කරගන්න පුළුවන්. සැකතෙන් තියෙනවා නම් ඒවා දුරු කරගෙන නිවැරදි දේ හරිහැටි වටහා ගන්න පුළුවන් වෙනවා. සිත තුල තියෙන කරදරකාරී ස්වභාවය නොසන්සුන් බව නැති කරගෙන සහනය සංසිඳීම ඇති කර ගන්න පුළුවන්. ජීවිතයේ තුල වැරදි අඩුපාඩුකම් තියෙනවා නම් අන්න ඒ වැරදි අඩුපාඩුකම් දුරු කරගෙන නිවැරදි ජීවිතයක්, දැහැමි ජීවිතයක්, සාධාරණ යුක්ති සහගත ජීවිතයක්, මානව දයාව පිරුණු ජීවිතයක් ගත කරන්න අවස්ථාව සැලසෙනවා. මෙතෙක්කල් වැරදි දැක්මක වැරදි දෘෂ්ටියක හිටියනම් නිවැරදි දැක්මකට නිවැරදි දෘෂ්ටියකට පැමිණෙන්න පුළුවන් වෙනවා. මෙන්න මෙවැනි ස්වභාවයක් පැහැදිලිවම ධර්ම ශ්‍රවණයෙන් අපට උදා කර ගන්න පුළුවන්. මානසික සතුට සැනසීම වගේම මෙලොව වශයෙන් ජීවිතයේ සාර්ථකත්වය, පරලොව යහපත් ප්‍රතිසන්දියක් ලබා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කර ගැනීම, ඒ සියල්ලටමත් වඩා ආධ්‍යාත්මයේ ඇති කරගන්නා සංවර්ධනය තුළින් පින්වතුනි අපට හැකියාව ලැබෙනවා సంతానගත සකල ක්ලේශයන් ප්‍රහීන කරලා රහත් භාවයට පත් වෙන්න. ඒක තමයි පරම නිෂ්ඨාව, පරම අපේක්ෂාව විය යුත්තේ. නිර්වාණය සාක්ෂාත් කරගන්න බණපදයක් අහන්න නැතුව කාටවත් බැහැ. ඒ නිසා බණපදයක් ශ්‍රවණය කළ යුතුයමයි. පින්වතුනි, අඩුම ගණනේ භාවනා කමටහනක් වශයෙන්වත් බණපදයක් අහන්න ඕන. ධර්මයේ පිළිබඳ දැනුමත් භාවනා කිරීමත් කියන මේ කාරණා දෙකම එකට යන්න ඕන. පර්‍යාප්තියෙන් තොර ධර්මඥානයක් ලබා ගන්න අපට විදියක් නැහැ. ඒ නිසා
ධර්මයේ ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා පැවැත්වීම, දහම් පොත්පත් කියවීම, සමත භාවනාව වැඩිම, ඒ තුලින් විදර්ශනාවට ගමන් කිරීම. මෙන්න මේ පිළිවෙල අපි තුල තියෙන්න ඕන. සමහරු බණ අහනවා, පොත්පත් කියවනවා, දහම් දැනුම තියෙනවා, භාවනා කරන්නේ නැහැ. සමහරුන්ට දහම් දැනුමක් නැහැ, භාවනා කරන්න යනවා. මේ දෙකම අසාර්ථකයි. දහම් දැනුම තිබුණට වැඩක් නැහැ, නිවන් දකින්න බෑ භාවනා කරන්නේ නැත්තම්. භාවනා කරලා ප්‍රතිඵලයක් ලබන්න බෑ දහම් දැනුම නැත්තම්. ඒ නිසා මේ දෙකම එකට අත්වැල් බැඳගෙන ගමන් කළ යුතුයි පින්නතුනි. ඒ නිසා ධර්මයේ ශ්‍රවණය වගේම ධර්මයේ ශ්‍රවණයට ඉඩකඩ සැලසීම කොයිතරම් මාහැඟි උදාරතර පුණ්‍ය කර්මයක්ද. පින්නතුනි, අද දේශනාව තුළින් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා බුදුදහමේ සාකච්ඡා කරන පුද්ගල නිදහස, පුද්ගල ස්වාධීනත්වය, පුද්ගලයාගේ ස්වෛරීත්වය, පුද්ගලයාට ලැබෙන සච්ඡන්දතාව කොයිතරම්නම් අවධාරණය කරලා තියෙනවාද යන වගේ. ලෝකයේ මේ මිහිපිට ඇතිවෙච්ච කිසිදු ආගමක්, කිසිදු පිළිගැනීමක් මේ වගේ නිදහසක්, සච්ඡන්දතාවක්, ස්වාධීනත්වයක් උරුම කරලා දෙන්නේ නැහැ මිනිසාට. තමන්ට සිතාමතා කටයුතු කරන්නට ඉඩකඩ දෙන්නේ නැහැ. තමන්ට යම්කිසි බාහිර බලවේගයක පිහිට පතාගෙන ඒ ඔස්සේ තමයි පුද්ගල ජීවිතය හසුරුවන්නේ. තමන්ට කැමති ලෙස හැසිරෙන්න, මනස විහිදුවන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. බුද්ධ කාලයේ එවැනි ඉගැන්වීම් තුනක් අපට දකින්න ලැබෙනවා. එකක් තමයි ඉස්සර නිම්මානවාදය. ඉස්සර නිම්මානවාදය කියලා කියන්නේ ਸਰව බලධාරී දෙවියෙකු විසින් ලෝකය මවා පාලනය කරනවා කියන අදහස. මේ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ තමයි ලෝක නිර්මාපකයා. ඒ නිසා ඔහුට ඕන විදියට තමයි ලෝකයේ සියල්ල සිදුවිය යුත්තේ. මෙවැනි ඉගැන්වීම් ඉදිරිපත් කරපු කොටසක් හිටියා. දැන් අදත් ලෝකයේ දේවවාදී ආගම් තියෙනවා. අන්නේ දේවවාදී ආගම්වලත් කියන්නේ ਸਰව බලධාරී දෙවියන් තමයි ලෝකයේ මවල තියෙන්නේ. ඒ නිසා ඔහුට ඕන විදියට සියලු දෙනා කටයුතු කරන්න ඕනේ කියන එක. එතකොට තමන්ට ස්වාධීනත්වයක්, තමන්ට සිතාමතා කටයුතු කිරීමට ඇති හැකියාව නැති වෙලා යනවා. මේක තමයි අන්තවාදී ඉගැන්වීමක් කියලා කියන්නේ. එවැනි ඉගැන්වීම් ලෝකේ ඕනෑ තරම් තියෙනවා. තමන්ට හිතලා කටයුතු කරන්න එතනදී ඉඩක් නැහැ. යංකින්චායන් පුරිස පුද්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛම සුඛං වා සබ්බන්තං ඉස්සර නිම්මානවාදිනෝ. මේන් කියන්නේ පුද්ගලයාට දුක ලැබෙන්නේ, පුද්ගලයාට සැප ලැබෙන්නේ, පුද්ගලයාට මධ්‍යස්ථ බව ලැබෙන්නේ දෙවියන් වහන්සේ නිසා, අර ਸਰව බලධාරී දෙවියන් නිසා. තමන් උදා කරගන්න සැපකුත් නැහැ, තමන් උදා කරගන්න දුකකුත් නැහැ, තමන් උදා කරගන්න උපේක්ෂාවකුත් නැහැ. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව තමයි ඒ සියල්ල සිදුවන්නේ, ඒ මහා බ්‍රහ්මයාට උවමනා විදියට. තවත් ඉගැන්වීමක් තිබුණා, ඒකට කියනවා අහේතු අපච්චවාදය කියලා. ඒ කියන්නේ හේතුවක් ප්‍රත්‍යක් කිසිවකට බලපාන්නේ නැහැ. දැන් බුදුදහම හේතු ප්‍රත්‍ය එකතුවෙන් සියල්ල සිදුවන බවත්, හේතුඵල සම්බන්ධතාවක් සියල්ල තුල ඇති බවත් බුදුදහම පිළිගන්නවා. බුදුදහම සනාථ කරනවා. බුදුදහමේ මූලික ඉගැන්වීමක් තමයි හේතුඵල ධර්මතාව. ඒ නිසා
හේතු ප්‍රත්‍ය එකතුවෙන් තමයි සියල්ල සිදුවන්නේ කියන එක බුදුදහම දැඩිව අවධාරණය කරනවා. නමුත් ಭಾರತයේ හිටපු මක්කලි ගෝසාල වැනි ශාස්ත්‍රූවරු ලෝකයට අනාවරණය කළේ කිසිවක් සිදුවන්න හේතු ප්‍රත්‍ය සම්බන්ධයක් නැහැ. සේරම ඉබේට සිද්ධ වෙනවා. කිසිදු උත්සාහයක්, ධෛර්යයක්, පුරුෂ ශක්තියක්, පුරුෂ බලයක්, පුරුෂ බල පරාක්‍රමයක් අවශ්‍ය නැහැ. උත්සාහයක් නැතිව සියල්ල ඉබේට සිද්ධ වෙනවා. ආකස්මිකව අහසින් කඩා වැටුනාසේ සිද්ධ වෙනවා. මෙවැනි ඉගැන්වීමක් මක්කලි ගෝසාල ඉදිරිපත් කළා. යං කිංචායන් පුරිස පුද්ගලෝ පටිසංවේදේති සුඛං වා සැප ලැබෙන්නේ, දුක්ඛං වා දුක උදා වෙන්නේ, අදුක්කම සුඛං වා මධ්‍යස්ථ බව උදා වෙන්නේ අහේතුප්පච්චය, හේතුවකින් ප්‍රත්‍යයකින් නෙවෙයි. බලන්න මේ ඉගැන්වීම තුල මොකද වෙන්නේ? පුද්ගලයාට සිතාමතා ක්‍රියා කිරීමට ඇති හැකියාව නැත්තටම නැති වෙලා යනවා. ඊශ්වර නිර්මාණවාදය ਸਰව බලධාරී දෙවියන් වහන්සේ ලෝකේ මැව්වා කියන අදහස ගත්තත් හේතුවකින් ප්‍රත්‍යයකින් තොරව සියල්ල සිදු වෙනවා කියලා කිව්වත් පුද්ගලයාට තියෙන ස්වාධීනත්වය නැති වෙලා යනවා. පුද්ගලයා අකර්මණ්‍ය කරනවා, අක්‍රිය කරනවා, අලස කරනවා, උදාසීන තත්ත්වයටපත් වෙනවා. නැගී සිටීමේ වීරිය ඔවුන් තුලින් පළවා හරිනවා. මෙවැනි ස්වභාවයක් අපට දකින්න පුළුවන්. ඒ නිසා මේ අහේතු අප්‍රත්‍යවාදයත් පුද්ගල ස්වාධීනත්වයට එල්ල කළේ මරු පහරක්. පින්වතුනි, තවත් ඉගැන්වීමක් තිබුණා. ඒ තමයි පුබ්බේ කත හේතුවාදය. පුබ්බේ කත හේතුවාදය කියන්නේ පෙර කර්මයෙන් සියල්ල සිද්ධ වෙනවා කියන අදහස. දැන් ಭಾರತයේ හිටපු නිගණ්ඨනාත පුත්තතුමා ප්‍රකාශ කළේ පුද්ගලයෙකු උත්සාහ කරන්න ඕනේ නැහැ, ධෛර්යමත් වෙන්න ඕන නැහැ, වීරිය ඕන නැහැ. ඒ වීරිය නිෂ්ඵල දෙයක්. කොතරම් වීරිය කළත් පෙර කර්මය වෙනස් කරන්න බෑ. ඒ නිසා පෙර කර්මයෙන් තමයි සේරම සිද්ධ වෙන්නේ. මෙන්න මෙවැනි අදහසක් නිගණ්ඨනාත පුත්ත නම් ශාස්ත්‍රූවරයා ඉදිරිපත් කළා. යං කිංචායන් පුරිස පුද්ගලෝ පටිසංවේදේති සුඛං වා පුද්ගලයාට සැප ලැබෙන්නේ, දුක්ඛං වා පුද්ගලයාට දුක උදාවන්නේ, අදුක්කම සුඛං වා පුද්ගලයාට අදුක්කම සුඛ හේවත් මධ්‍යස්ථ බව උදාවන්නේ අන් කිසිවකින් නෙවෙයි, පුබ්බේ කත හේතු පෙර කර්මය නිසායි. ඒ නිසා පෙර කර්මය තමයි මේකට බලපාන ප්‍රබලතම සාධකය. මෙවැනි ස්වභාවයක් අපට දකින්න පුළුවන්. දැන් බුදුදහමත් පෙර කර්මය පිළිගන්නවා. පෙර කර්මයේ බුදුදහම පිළිගත්තට සියල්ල පෙර කර්මයෙන් සිද්ධ වෙනවා කියලා බුදුදහම පිළිගන්නේ නැහැ. අන්න එතන වෙනසක් තියෙනවා. සියල්ල කර්මයෙන් සිදුවන බව හෝ සියල්ල පෙර කර්මයෙන් සිදුවන බව බුදුදහමට එකඟ නැහැ. ඒ නිසා පෙර කර්මයක් එක හේතුවක් වෙන්න පුළුවන්, කර්මයක් තව හේතුවක් වෙන්න පුළුවන්. හැබැයි කර්මයද වෙනස් කළ හැකි බව බුදුදහම උගන්වනවා. කර්මය ළඟට අපි යන්න ඕන නැහැ. කර්මය 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 කියා කර්මය ළඟට අපි ගිහිල්ලා බලෙන් ඒ ඔළුවට දාගන්න අවශ්‍ය නැහැ. කර්මය අපේ ළඟට ඇවිල්ලා විපාක දෙනකන් ඉන්නවා මිස. ඒ නිසා සියල්ල කර්මයෙන් සිදුවෙන බවක් හෝ සියල්ල පෙර කර්මයෙන් සිදුවන බවක් බුදුදහම පිළිගන්නේ නැහැ. දැන් බලන්න පින්වතුනි, මේ ප්‍රකාශ කළ අදහස් තුනම අන්තවාදී අදහස්. මොනවද? ඉස්සර නිර්මාණවාදය, ਸਰව බලධාරී දෙවියන් වහන්සේ වන මහා බ්‍රහ්මයා සියල්ල මවා පාලනය කරනවාය, තීරණ ගන්නවාය,
පුද්ගලයාට කිසිදු අයිතියක් නැත කියන අදහස. දෙවැන්න අහේතු අපච්චවාදය හේතුවකින් ප්‍රත්‍යයකින් තොරව සියල්ල සිදු වෙනවාය. තමන්ට ස්වාධීනව ස්වෛරීව සච්ඡන්දතාවයෙන් යුක්තව තමන්ගේ හැකියාව වර්ධනය කරගනිමින් ඉහළට යෑම කිසිදු අවශ්‍යතාවක් නැත. සේරම අහේතුකව සිදුවන තෙක් බලා සිටීම පමණි කළ යුත්තේ කියන අදහස තමයි දෙවැන්නෙන් ප්‍රකාශ කළේ. සසරත් ඒ විදියට සිද්ධ වෙන්නේ. බාලේච පණ්ඩිතේච සන්දාවිත්වා සංසාරිත්වා දුක්ඛ සන්තං කරිසන්ති. බාල කියන්නේ මෝඩ කියන එක. මෝඩයාටත් පණ්ඩිතයාටත් බාලේච පණ්ඩිතේච මේ සංසාරය දෙකක් නෙවෙයි. මේ අහේතු අප්‍රත්‍යවාදීන් කියන හැටි. බාලයාට මෝඩයාට සසර දික්වන්නේත් නැහැ. පණ්ඩිතයාට නුවණැතියාට සසර කෙටිවන්නේත් නැහැ. බාල පණ්ඩිතව වෙනසකින් තොරව දෙදෙනාම එකම සසර ගමනක ගිහිල්ලා කොච්චර කාලයක්ද කල්ප 84000. මේ කල්ප 84000 ගත කරලා ඉබේටම සසර කෙලවර වෙනවා. ඒ නිසා උත්සාහය, පුරුෂ ශක්තිය, පුරුෂ බලය වර්ධනය කර ගැනීමට ක්‍රියා කිරීම නිෂ්ඵල වැඩක්. කිසිම වැඩක් නෑ ඒවයි. ඇයි? සැප දුක අදුක්කම සුඛ ලැබෙන්නේ හේතුවකින් ප්‍රත්‍යයකින් නෙවෙයි. බලන්න පුද්ගල ස්වාධීනත්වයේ කොච්චර අහිමි කරලා තියෙනවාද? පෙර කර්මයත් එහෙමයි. තුන්වෙනි ඉගැන්වීම. මේ පෙර කර්මයනොත් පුද්ගල නිදහස සම්පූර්ණයෙන්ම නැති කරලා තියෙනවා. මේ අදහස් තුනම බුදුදහම තරයේ ප්‍රතික්ෂේප කළා. බුදුදහම බාහිර දෙවියෙකුට හරි එහෙම නැත්නම් අහේතුකව සිදු වෙනවා කියන එක හෝ එහෙමත් නැත්නම් පෙර කර්මයට අනුව පුද්ගලයාගේ සියලු ක්‍රියාකාරකම් තීරණය වෙනවා කියන එක කිසිසේත් පිළිගන්න කැමති නැහැ. ඒ නිකම්ම නෙමෙයි හේතු සහිතව. පුද්ගලයා ස්වාධීනයි. පුද්ගලයා නිදහස්. තමන්ගේ ජීවිතය තමන් තමයි ගොඩනගා ගන්න ඕන. බාහිර බලවේගයකින් අදෘශ්‍යමාන දෙයකින් සියල්ල සිදුවෙන තෙක් බලා සිටීම අනුවන මෝඩ අඥාන ක්‍රියාවක් බවයි බුදුදහම අවධාරණය කරන්නේ. ඒ නිසා හැම විටම තමන්ගේ ජීවිතය ගොඩනගා ගනිමින් ඉදිරියට යා යුතු බව බුදුදහමේ ඉගැන්වීමයි. සියලු බාහිර අධිකාරයන්ගෙන් නිදහස් කර ගනිමින් බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගේ ස්වාමිත්වය තමන්ටම ඔහුටම පවරා දීලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රූවරයෙක් වශයෙන් ගැලවුම් කරුවෙකු වශයෙන් ගැලවුම් කරුවෙකු ලෙස ක්‍රියා කළේ නැහැ. බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම පෙනී සිටියේ මඟ පෙන්වන්නෙකු මාර්ගෝපදේශකයෙකු විදියටයි. තමාගේ කාර්ය තමා විසින් සිද්ධ කරගන්න ඕන. උන්වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව් පිරිසට අවධාරණය කළේ තුම්මේහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. තථාගතවරු මඟ පෙන්වන්නෝ වෙති. තමාගේ කාර්ය තමා විසින් කරගන්න ඕන. එතකොට තමා තුල තමයි මේ හැකියාව ගොඩ නැගෙන්නේ. අර අන්තවාදී ඉගැන්වීම් වලින් හැම වෙලාවෙම කළා තියෙන පුද්ගලයා අක්‍රිය කළා. පුද්ගලයා උදාසීන කළා. පුද්ගලයා කම්මැලි කළා. පුද්ගලයාට සිතන්න තියෙන ඉඩකඩ නැති කළා. ඇයි? බාහිර බලවේගයක් තමයි හැම වෙලාවෙම ඉස්සරහට අරන් තියෙන්නේ. බුදුදහම එය නොපිළිගන්න අතර හැම වෙලාවෙම කියන්නේ තමාගේ කුසලතාව තමා දියුණු කරගන්න ඕන. තමාගේ හැකියාව තමා දියුණු කරගන්න ඕන. එහෙම නැතුව බුදු
වරේ කියලා මට බෑ අන් අය බුද්ධත්වයට හෝ පසේ බුද්ධත්වයට හෝ රහත් භාවයට අරගෙන යන්න. මට පුළුවන් මේ ආර්ය මාර්ගය පෙන්වන්න. අන්න එයයි මට කළ හැකි කාර්යය. බලන්න සැබෑ ශාස්ත්‍රූවරයෙකු ලෙස බුදුරජාණන් වහන්සේ කොච්චර සැබෑ සත්‍ය අනාවරණය කරන්න කටයුතු කළාද? තමන්ට පිහිට වෙන්නේ තමන්මයි. වෙන කෙනෙක් පිහිට වෙන්නේ නැහැ. අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. තමන්ට පිහිට තමන්. පුද්ගලයෙකුගේ ආධ්‍යාත්මික පිරිසිදු භාවය අපිරිසිදු භාවය තීරණය වෙන්නේ බාහිර බලවේගයක් නිසා නෙවෙයි. දෙවියන් වහන්සේ නිසා හරි පෙර කර්මය නිසා හරි එහෙම දෙයක් නිසා නෙවෙයි. තමාගේ ක්‍රියාකාරීත්වය මතයි. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ මඤ්ඤෝ විසෝදේ. පිරිසිදු වීම අපිරිසිදු වීම තීරණය වෙන්නේ තමාගේ ක්‍රියාකාරීත්වය මත. ඒ නිසා තම ජීවිතයට වග කියන්නා තමා මිස අන් කෙනෙකු නෙවෙයි. එහෙනම් පින්වතුනි, ගිහි වේවා පැවිදි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා අපි කවුරුත් මේ ආර්ය මාර්ගයේ ගමන් කරනවා නම් බිඳුවේ ඉඳලා ඒක යන්න ඕන. එහෙම නැත්තම් කවුරු හරි හාස්‍ය විදියට නිකන් ආශ්චර්යයක් විදියට යන්න බෑ. දැන් බුදුහාමුදුරුවන්ගේ නෑදෑයෝ කියලා, බුදුහාමුදුරුවන්ගේ ගිහි කාලේ පුතාය කියලා රාහුල කුමාරයට බුදුහාමුදුරුවන්ට බෑ විමුක්තිය ලබා දෙන්න. බුදුහාමුදුරුවන්ට පුළුවන් රාහුල කුමාරයටත් මග කියන්න. ඒ නිසා හිතවත්කම්, නෑදෑකම්, සම්බන්ධකම් මෙතෙන්ට බලපාන්නේ නැහැ. තම තමන්ගේ උත්සාහය මත තමයි මේක තීරණය වෙන්නේ. ඒ නිසා මේ එදා වගේ අදත් ඔය විවිධ තැන්වලින් අපි සෝවාන් බව ලබා දෙනවා. අපි සක්‍රුදාගාමි බව ලබා දෙනවා. අපි අනාගාමි බව ලබා දෙනවා. රහත් වෙන්න මෙන්න මෙච්චර ගාණක් ඕන කියන ඒවා කොයි තරම් මිත්‍යාවන්ද? ඇයි පින්වතුනි මේ මිත්‍යා පසුපස ගමන් කරන්නේ? මේවා මෙච්චර ස්වාධීන දහමක් තියෙද්දි ලෝකයේ ශ්‍රේෂ්ඨතම දර්ශනය. එහි කිසිදු වෙනසක් නැහැ. ලෝකයේ ශ්‍රේෂ්ඨතම දර්ශනය. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ තමන්ට තමා පහනක් කරගෙන කටයුතු කරන්න ඕන. තමාට ආලෝකය දෙන්නේ තමන්. එහෙම නැත්නම් වෙන කෙනෙක් ආලෝකය දෙන්නේ නැහැ. අත්ත දීපා විහෙරත අත්ත සරණා න අඤ්ඤ සරණා. අත්ත දීපා විහෙරත තමාට තමා පහනක් කරලා සිතන්න. අන් අයෙක් පිහිට වෙන්නේ සරණ වෙන්නේ නැහැ. මේක තමයි බුදුදහමේ පෙන්වා දෙන සුවිශේෂත්වය. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි. බලන්න බුදුරජාණන් වහන්සේ මේ දහම කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා. දැන් සාක්කාතෝ ගාථා රත්නය කියනකොට මේ ශ්‍රේෂ්ඨ දහම මොකක්ද කියලා පේනවා. දැන් එහි ಗುಣ 6ක් කියවෙනවා. අපි මේව හිතන්නේ නිකන් මන්ත්‍රයක් වගේ සජ්ජායනා කරලා නිකන් ඉන්නවා. මෙතන තමයි ගැඹුර තියෙන්නේ. ඒ තමයි සාක්කාතෝ. කිසි අඩුවක් නැහැ, අංග සම්පූර්ණයි. සාක්කාතෝ කියන්නේ. ඒ කියන්නේ මේ අහවල් විදියට මේක තිබුණා නම් හොඳයි. මෙන්න මේ කොටසත් මේකට එකතු වුණා නම් හොඳයි. එහෙම කියන්න කිසිවක් මේ දහමේ අඩලුහුඩුකම් නැහැ පින්වතුනි. අන්න ඒක තමයි සුවිශේෂත්වය. අංග සම්පූර්ණයි. complete. ඒ නිසා ස්වාක්කාතයි. ඒ වගේම සම්දිට්ඨිකෝ සාන්දෘෂ්ටිකයි පින්වතුනි. මේ මොහොතේම Tamanට දකින්න පුළුවන්. මේ භවයේම ප්‍රත්‍යක්ෂව දැනගන්න පුළුවන්. ආයිත් මේක කල්දදා ඉන්න ඕන නෑ. දහම අකාලිකයි. කල් නොයවා විපාක දෙන එකක්. එහෙම නැතුව මේක කාලයක් ගිහිල්ලා විපාක දෙන එකක් නෙවෙයි.
එකම චිත්ත වීතියෙහි තමයි මාර්ග චිත්තයත් ඵල චිත්තයත් තියෙන්නේ. මේ අතර දුරස්ත බවක් නැහැ. ඒ නිසා පින්නතුනි මේක පොඩි ළමයටයි තරුණයටයි වැඩිහිටියටයි කියලා වෙනසක් නැහැ. තම තම නැනපමණින් ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ නිසා මේ අකාලික ධමයක්. මේක අතීතයට විතරක් හෝ වර්තමානයට විතරක් අනාගතයට විතරක් මේ කාලෙට විතරක් ගැලපෙන එකක් නෙවෙයි. ටයිම්ලස්. මේක වෙලාවක් මෙහෙම වෙන් කළා කියන්න බෑ පින්නතුනේ. ඒකයි මේ විශේෂත්වය. ඒහි පස්සිකෝ බුදුරජාණන් වහන්සේගේ දහම එන්න බලන්න හඬගාල කියන්න පුළුවන්. මේක සංගවාගෙන රහසිගතව තියාගෙන දෙයක් නෙවෙයි. ඕපනයිකෝ භාග්‍යවතුන් වහන්සේගේ නව ලෝකෝත්තර ධර්මය තම තම චිත්තසංතානයට සුදුසු පරිදි මේක ළඟා කරගන්න හරවත් පළවත් දෙයක්. එහෙම නැතුව මේක පැත්තකට දාන දෙයක් නෙවෙයි. තම තම නැනපමණින් Tamanට පුළුවන් ග්‍රහණය කරගන්න. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. බලන්න පින්වතුනි මේ නිර්මල ධම ශ්‍රේෂ්ඨ ලෝව පවත්නා ශ්‍රේෂ්ඨතම ධම කියලා කියන්නේ අන්න ඒකයි. මේ වගේ ධමයක් මේ මිහි පිට තවත් ඇති වෙලා නැහැ. මේක දෙවියන් වහන්සේ කෙනෙක් පාලනය කරන හෝ අදෘශ්‍යමාන බලවේගයක් පාලනය කරන දෙයක් නෙවෙයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න කලින් චොන්ද හාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවොත් එක්ක බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ ශාසනය අවුල් වෙන්න පුළුවන්. ඒ නිසා ස්වාමීනි බුදුහාමුදුරුවනේ පිරිනිවන් පාන්න කලින් මේ ශාසනයට නායකයෙකු පත් කරන්න. බුදුහාමුදුරුවෝ පත් කළාද? නෑ පින්වතුනි. උන්වහන්සේ මතක් කරන්නේ මම ධර්මයේ දේශනා කළා තියෙනවා. විනය පනවල තියෙනවා. මාගේ පරිනිර්වාණයෙන් පස්සේ ශාසනයේ නායකයා වන්නේ ධර්මය හා විනය. වෙන දෙයක් නෙවෙයි. ධර්මයයි විනයයි. ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තෝ සෝ මමච්චේන සත්තා. මාගේ ඇවෑමෙන් පසු මේ ශාසනයේ නායකයා වන්නේ ධර්මයයි විනයයි. එහෙනම් අපට පේනවා ධර්මයේ තියෙන විනයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. ධර්මානුකූල විනයානුකූල ජීවිතයක් අපි ගත කරනවා නම් අපිට කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපේ පාලකයා ධර්ම විනය දෙක මේ දෙකට අනුවයි ජීවිතය ගත කරන්න ඕන. පින්නතුනි බලන්න මේ ධර්මයේ තියෙන ස්වාධීන බව, නිදහස් බව, සච්ඡන්දතා ගුණය බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේදී මොකද්ද පෙන්වා දුන්නේ? කාලාම වැසියන්ට ඔවුන් ප්‍රකාශ කරනවා බුදුහාමුදුරුවන්ට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි මුණ ගැහෙන්න එන සෑම ආගමකම නායකයෝ අපට කියන්නේ අපේ ආගමේ කියන දේ සත්‍යයක් අන් අය කියන දේ බොරු. ඒ නිසා අපේ ආගමික මත පිළිගන්න. ස්වාමීනි අපට දැන් සියල්ල ගැනම සැකයි. අපට එකක්වත් පිළිගන්න බෑ ස්වාමීනි. මේ කාලාම වැසියන්ට බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළාද? නෑ, ඒව පිළිනොගත්තට කමන්නේ. නියම දහම තමයි මම දේශනා කරන්නේ. ඒ නිසා බුදු දහම් පිළිගන්න කියලා නෑ පින්නතුනි. එහෙම ප්‍රකාශ කළේ නෑ. උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ කාලාමේනි. ඔබේ සැකය ඊටාම සාධාරණයි. තව සැක කරන්න. තව සැක කරන්න බලන්න. බුදුදහම
පිළිගන්න මේක සත්‍ය දහමයි කියලා කිව්වේ නෑ. ඇයි එහෙම කියන්න දෙයක් නෑ. දහම සත්‍ය තමයි. සැක කරන්න කියන්නේ ඕන තරම් සැක කළත් මේ දහම ගැන සැකයක් ඇති වෙන්නේ නෑ. ඒ නිසා උන්වහන්සේ කාලාම වැසියන්ට ප්‍රකාශ කරන්නේ මා අනුස්සවේන. ඇසෝ පමණින් යමක් පිළිගන්න එපා. මා පරම්පරාය පරපුරින්නාවයි කියලත් යමක් පිළිගන්න එපා. මා ඉතිකිරාය පෙර මෙන්න මෙහෙම කියලා තියෙනවා. එහෙමයි කියලත් පිළිගන්න එපා. මා පිටක සම්පදානේන පොතපතේ සඳහන් වූ පමණින් පිළිගන්න එපා. මා තක්ක හේතු තර්කයට ගැලපුණා කියලා පිළිගන්න එපා. මා ණය හේතු න්‍යායට එකඟුණයි කියලා පිළිගන්න එපා. බලන්න පින්වතුනි මේ විදියට පුද්ගල නිදහස පුද්ගල ස්වාධීනත්වය කොයිතරම් මේ දර්ශනයෙන් අවධාරණය කරලා තියෙනවද? ඒකයි මා කිව්වේ මෙවන් දර්ශනයක් මේ මිහි පිට ඇති වෙලා නැහැ. ඒකයි කියන්නේ අපි බෞද්ධයෝ කියලා ආඩම්බර වෙන්න පුළුවන්. මේ තරම් ගුණකරුක දහමකටයි දර්ශනයකටයි අපි හිමිකම් කියන්නේ. ඒ නිසා කිසියම් කාර්යයක් ආරම්භ කරලා අපිමයි ඒකේ ප්‍රතිඵල නෙලා ගන්න ඕන. එහෙම නැතුව මම උදාසීනව ඉඳලා අලසව ඉඳලා කවුරුවක් ගෙනල්ලා මට දහම ඔලුවට දාන්නේ නැහැ. එහෙම කරන්න බෑ. දැන් භාවනා කරලා භාවනාව බලාගෙන හිටියයි භාවනාව ගැන දැනුවත් උනායි කියලා වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම භාවනාව ප්‍රැක්ටිකල් මේක තියෙන්න ඕන. ප්‍රැක්ටිකලි මේක නැත්තම් මේකෙන් ප්‍රතිඵල ලබන්න බෑ පින්නතුනේ. ඒ නිසා දහම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕන. එහෙම වුණොත් තමයි මේ දහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ. දැන් භාවනා කරනවයි කියලා හිත ඉඳලා වැඩක් නැහැ. ආරම්භක ධාතු මේ භාවනාව මේ කාර්ය ආරම්භ කරන්න ඕන. ආරම්භ කළා එතනින් නතර කළා බෑ. නික්කම ධාතු එම කාර්ය ඉදිරියට කරගෙන යන්න ඕන. පරක්කම ධාතු ඇතිවන බාධා මැඩගෙන යන්න ඕන. අප්‍රමාණ බාධා එනවා හිතට. මේ බාධා හමු වෙහි අපි සැලුනොත් ආපස්සට අඩිය තිබ්බොත් අපට මේ ගමන යන්න බෑ. බාධා එන්න අපි පන්නරය ලබන්න ඕන. එතනින් තමයි මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. තාම ධාතු තමන්ගේ වීරිය බලවත් කරගන්න ඕන. ඨිති ධාතු තමන්ගේ වීරිය ස්ථාවර වෙන්න ඕන. උපක්කම ධාතු උපක්‍රම ශක්තිය ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම නැත්තම් මේක ඉබේ සිද්ධ වේවිය කියලා හිතා ඉඳලා නම් කවදාවත් මෙහි ප්‍රතිඵල ලබන්න බෑ පින්වතුනි. එහෙනම් ඔබට වැටහෙනවා මේ දහමේ තියෙන සුවිශේෂත්වය කොතරම්ද කියලා. ඒ නිසා අපි නිර්මල දහමක් අපට ලැබෙලා තියෙන්නේ මෙහි ප්‍රතිඵල ලබන්න ඕන තමා විසින් කියන එක බුදුදහම කියලා දෙනවා. බුදුහාමුදුරුවෝ ගැලවුම් කරුවෙකුසේ පෙනී හිටියේ නෑ. උන්වහන්සේ හැමතිස්සෙම පෙනී සිටියේ මඟ පෙන්වන්නෙකු හැටියට. ඒ මගහසර අපි දැනගෙන ඒ ඔස්සේ ගමන් කරන්නට අපි ක්‍රියාත්මක වෙන්න ඕන. එහෙම වුණොත් විතරයි අපට මේ නිර්වාණය නම් වූ උත්තරීතර මේ ෂේම භූමියට ලං වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව බෑ පින්නතුනි. දැන් බලන්න අපේ ජීවිතය තුල අපි පියවරින් පියවර දහම අපට ලං කර ගන්න ඕන. ඒකනේ කියලා දීලා තියෙන සුණාත අහන්න, ධාරේත ධාරණය කරගන්න, චරාතේ යනුව හැසිරෙන්න. සුණාත ධාරේත චරාත. මේ යමක් ධර්මය අහන්න නැතුව බහුශෘත වෙන්න බෑ. ධර්මය අහන්න නැතුව යමක් දැනගන්න බෑ.
ඒ නිසා ධර්මයේ ශ්‍රවණය කළ යුතුයමයි. මේ අදාළ ස්ථානයට ගමන් කිරීම සඳහා. ඒ නිසා බාහිර බලවේගයකින් යමක් සිද්ධ වෙනකන් නිහඬව උදාසීනව පැත්තකට වෙලා ඉන්න එපා. දැන් පින්නතුනි අපේ හිත තුළ ඇතිවෙන කෙලෙස් බාහිර බලවේගයකට පුළුවන් නම් නැති කරන්න ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපේ සිත තුළ ඇතිවෙන දේවල් බාහිර බලවේගයකට නැති කරන්න නෙමෙයි. බාහිර බලවේගයකට පුළුවන්ද අපේ හිතේ ඇතිවුණු දේවල් මොනවද කියලා කියන්නවත්. පින්වතුනි අපට මේ වචනවලට පරිවර්තනය කරන්න පුළුවන් වෙන්නේ හිතේ ඇතිවෙන සිතිවිලි වලින් දහස් ගණනින් එකක්. සිතේ ගඟක් වගේ සිතුවිලි ගලනවා. මේ ගලන සිතුවිලි කීපයක් තමයි ඒන් කීපයක් තමයි වචනවලට පරිවර්තනය කළ කියන්නේ. ඔබත් එහෙමයි මමත් එහෙමයි. සිතේ ඇතිවෙන සියලු දේ කියාගන්න බෑ වචනේ. එච්චර මේක සංකීර්ණයි පුළුල්. ඒ නිසා සිතක් තියෙනවා නම් සිතුවිලි ඇති වෙනවා. එතකොට ඒ සිතුවිලි තමයි අපි ලෝභය කියලා කියනවා, ද්වේෂය කියලා කියනවා, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, අමනාපය, කුහකකම, පලිගැනීම, තරංගය, ගුණමකු බව. මේ මොනවද මේ? මේ පුද්ගලයා මෙහෙමයි කියලා කිව්වට පින්නතුනි මේ පුද්ගලයාගේ සිත තුළ ඇතිවෙන සිතුවිලිනේ. ඔය කියපු ඒවා සේරම සිතුවිලි. එතකොට ඔය සිතුවිලි තමයි අපි කියන්නේ කෙලෙස් කියලා. එතකොට තමා තුළ ඇතිවෙච්ච සිතුවිලි කෙලෙස් නැති කරගන්න, පාලනය කරගන්න, හඳුනගන්න ඕන තමන්මනේ. මගේ සිතේ මෙන්න අනුසය වශයෙන් ක්ලේශයක් දැන් තියෙනවා. නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්න වගේ තමයි ඉන්නේ. හැබැයි බැලූ බැල්මට පේන්නේ ඔහු තුල මේ වගේ ක්ලේශයක් තියෙන බවක්. අපි උදාහරණ වශයෙන් ගමු ද්වේෂය කියන එක තරහ. පේන්නේ නැහැ. හැබැයි නිදාගෙන වගේ ඉන්නවා. ඊළඟට මොකද වෙන්නේ? තරහකාරයෙක් දැක්ක ගමන් මේක හිත තුල නැගී සිටිනවා. ඔන්න මූණ රතු වෙනවා. ඔන්න තොල් දෙක වේගුලන්න පටන් ගන්නවා. දැන් මොකද උනේ? අර නැහැ කියා නේද හිත හිටියේ. දැන් මේ ද්වේෂය තියෙනවද නැද්ද? තියෙනවා. අනුසය වශයෙන් තියෙන ද්වේෂය මේ ක්ලේශයක් එය පරිඋත්තාන වුණා. ඉහළට ආවා. ඉහළට ආවා. ඊළඟට බලන්න පින්නතුනි පැහැදිලිවම තියෙනවා මේ තරහකාරය ළඟට ඇවිල්ලා අපේ ඇඟේ හැපුණොත් එහෙම අපි වචනයක් පාවිච්චි කරනවද නැද්ද? පාවිච්චි කරනවා. පාවිච්චි කරන්නේ මෛත්‍රී සහගත වචනයක්ද නැහැ. දේශය පිරුණු අදහසක්. ආන්න ඒ අදහස ක්‍රියාත්මක වීමට කියනවා බැනවැදීම, පහර දීම. මේ තමයි ක්‍රියාත්මක වීම. මේකට කියනවා වීතික්කම තත්ත්වයටපත් වුණා කියලා. එහෙනම් ඔන්න කෙලෙස්. දැන් මේ ක්ලේශයක් Taman තුල තියෙනවාය. මේක නැගී සිටිනවාය. මේක ක්‍රියාත්මක වෙනවාය. දැනගන්න ඕන කවුද? තමන්මයි. එහෙනම් දැනගන්න තමන් නම් එය පාලනය කරගන්නත් ඕන තමන්. ඒතර නිකම් පාලනය කරගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ පාලනය අපිට පුළුවන් තදංග වශයෙන් ප්‍රහාණය කරන්න, විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරන්න, යම් දවසක සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්න. දැන් මෙන්න මේ ඇතිවෙච්ච මේ හිත තුළ මේ ක්ලේශය හඳුනාගත්තා. ඒක පාලනය කරන්න, ඒක తాවකාලිකව යටපත් කරන්න, ඒක යම් දවසක මුළුමනින්ම නැති කරන්න එහි වගකීමක් Tamanටයි අයිති. මේක කාටවත් කරන්න බෑ. මේකට මඟ පෙන්වන එක තමයි ධර්මයෙන් කරන්නේ. එතකොට මේ සඳහා මොකද කරන්න ඕන? මේ සඳහා හිත හික්මවන්න ඕන. හිත පාලනය කරන්න ඕන. හිත සංසුන් කරන්න ඕන. හිත සංවර කරන්න ඕන. ඒකට මොකද්ද කරන්න ඕන? ඒකට වැටකඩලු ගහන්න පුළුවන්ද? බෑ.
වැටකඩලු ගහන්න නම් අපි ඒකට හිත තුලින්ම වැට හදා ගන්න ඕන. හිත තුලින්ම ප්‍රාකාරය හදා ගන්න ඕන. හිත තුලින්ම පාලනය හදා ගන්න ඕන. එතකොට පාලනය හදා ගන්න නම් අපි මොකද කරන්න ඕන? ආන්න පළවෙනි පියවර හිත සමාහිත කරගන්න ඕන, චිත්ත ඒකාග්‍රතාව. ඊළඟට භාවනා කමටහනක් අරගෙන ඒ භාවනාව ඔස්සේ හිත වඩනවා. මෙන්න මේ විදියට භාවනාව ඔස්සේ හිත දියුණු කරන්න වඩන්න අපට හැකිනම් අන්න එතන තමයි වැදගත් වෙන්නේ. එතකොට මේක මුලින් අමාරුයි, හිත එකඟ කරගන්නත් අමාරුයි, තියා භාවනාවට වාඩි වෙලා ඉන්නත් අමාරුයි ඉරියව්වක. ඒක නිසා වාඩි වෙලා ඉන්න පුරුදු වෙනවා. ඊළඟට එක ඉරියව්වක ඉන්න පුරුදු වෙනවා. ඊළඟට අපි හිත එකඟ කරගන්නවා. මේ එකඟ කරගත් හිත තමයි අපි දැන් වඩන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒකට තමයි මං කිව්වේ ධර්මයෙන් දැනුවත් වෙලා සමත භාවනාව පළමුව වඩනවා. සමතයෙන් කරන්නේ හිත දියුණු කරන එක. එතකොට මේ තුල හිත දියුණු වෙන්න හිතේ කෙලෙස් පාලනය කරගැනීමේ හැකියාවක් අපට ඇති වෙනවා. ඒ නිසා තමයි සමත භාවනාවෙන් පුළුවන් වෙන්නේ නිවන ආවරණය කරන, නිවන වහන, නිවනට බාධා කරන මේ පංච නීවරණ යටපත් කරන්න. මේ පංච නීවරණ යටපත් කරන්න. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මෙන්න මේ නීවරණ යටපත් කරන්න අපට හැකියාව ලැබෙනවා. මේ නීවරණ අපට යටපත් කරන්න පුළුවන් වෙන්නේ හිතේ ඇති වෙන දියුණුවත් එක්ක. මේ මොනවද? කෙලෙස්. කාමච්ඡන්ද කෙලෙස්, ව්‍යාපාද තරහ කෙලෙස්, තීන මිද්දේ කෙලෙස්, උද්ධච්ච කුක්කුච්ච කෙලෙස්, විචිකිච්ඡා කෙලෙස්. මේ ක්ලේශයන් අපට යටපත් කරගන්න පුළුවන් වෙනවා. මේව යටපත් කරලා හුරුනාම තමයි නැති කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලා අපි හුරු කරගන්න ඕන. හිතේ දේශය එනවනම් ඒක යටපත් කරන්න නම් හිත දියුණු වෙන්න ඕන. හිත දියුණු වෙනකොට තමයි දැනෙන්නේ ඔන්න දැන් දේශයක් ඇති වුණා. ඒක නිසා තමයි සතිපට්ඨාන සූත්‍රයේ පැහැදිලි කරන්නේ පජානාති. දැන ගැනීම අවශ්‍යයි. මේක දැනගන්න නැතුව බෑ. ඒ නිසා දේශයක් ඇති වුණාම දේශය ඇති වුණයි කියලා දැනෙන්න ඕන. ලෝභයක් ඇති වුණාම ලෝභය ඇති වුණයි කියලා දැනෙන්න ඕන. දැනගන්න ඕන. මෝහය ඇති වුණාම දැනගන්න ඕන. දැනගන්න නැතුව පාලනයක් කරන්න බෑනේ. ඔන්න දැනගත්තා. දැනගත්තාම ඒකේ විරුද්ධ පැත්ත ක්‍රියාත්මක වෙන්න ඕන. ද්වේෂයේ විරුද්ධ පැත්ත මෛත්‍රිය. අන්න මෛත්‍රිය වඩනවා. එතකොට සමතය හැටියට මෛත්‍රිය වඩනකොට මොකද වෙන්නේ? අර දේශයේ ටික අඩු වෙලා යනවා. ඔන්න බලන්න පින්නතුනි. පුද්ගල ස්වාධීනත්වයේ, පුද්ගල ක්‍රියාකාරීත්වයේ, පුද්ගල සච්ඡන්දතාව මිනිස්සෙටමයි පවරලා තියෙන්නේ. Tamanටමයි පවරලා තියෙන්නේ. එහෙම නැතුව මේක දෙවියන් වහන්සේට පුළුවන් ද මෙතන තරහ නැති කරන්න? දෙවියන් වහන්සේට පුළුවන් ද පුද්ගලයාගේ මේ තරහ පාලනය කරන්න, නැති කළා දාන්න? කිසිසේත්ම කරන්න බෑ. මේක මිත්‍යාවක්. ඒ නිසා පුද්ගලයාගේ සිතුවිලි පාලනය කරන්න දෙවියන් වහන්සේට බැරි නම් අනිත් ඒවා ලබා දෙනවයි කියන එක මොන මිත්‍යාවක්ද පින්නතුනි? ඒ නිසා මේ මිත්‍යාව පසුපස යන්න එපා. ඔබ ශක්තිමත් වෙන්න, ධෛර්යමත් වෙන්න. ඔබේ ජීවිතයේ ඇත්ත දකින්න. ඒ ඇත්ත දැක්කොත් විතරයි ඔබට පුළුවන් වෙන්නේ යම් දවසක යථාර්ථ අවබෝධයටපත් වෙන්න. අන්නේ යථාර්ථය ඔබට වැටහුණු දවසට අපි කියනවා අන්න එදාට ප්‍රඥාව ලැබුවයි කියලා. එහෙනම් ප්‍රඥාව යථාර්ථ අවබෝධයයි. මේ ප්‍රඥාවට අනුව කටයුතු කිරීමේ හැකියාව එතකොට ඔබට තියෙනවා. දැන් අපි මුලින් ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ශ්‍රද්ධාවෙන් තමයි ප්‍රඥාව ළඟා කරගන්නේ. ශ්‍රද්ධාව ඔස්සේ ප්‍රඥාව ලැබුවා. හැබැයි ප්‍රඥාව ලැබුවට පස්සේ ශ්‍රද්ධාව ඕනේ නැහනේ. මොකද ආයි අමුතුවෙන් පැහැදෙන දෙයක් නැහැ. පැහැදෙන්න ඕන උපරිම පැහැදිලා ඉවරයි. ගමන් කරන්න ඕනේ ඉහළම තැනට ගමන් කරලා ඉවරයි. තුනුරුවන් අවබෝධ කරගෙන ඉවරයි. ඒ නිසා අමුතුවෙන් දෙයක් නැහැ. ඒ නිසා ඔබත් උත්සාහ කරන්න තමන්ගේ හැකියාව හොඳින් හඳුනගෙන මිත්‍යාවට යට නොවි
හැකියාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ජීවිතේ ජය ගන්න තැනකට එන්නයි ඔබත් උත්සාහ කරන්න ඕන. අන්නේ ශක්තිය ඔබට ලැබේවා. ඒ අවබෝධය ලැබේවා. මේ ශ්‍රේෂ්ඨ ධම අවබෝධ වේවා. මේ ශ්‍රේෂ්ඨ දර්ශනීය වටිනාකම ඔබට හොඳින් වැටහේවායි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ඉක්මන් භවයකදී අමා මහ නිවන ලබා ගැනීමට ශක්තිය වාසනාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ මහරගම ඇරවුවල පදිංචි පද්මලාල් ළමාකේවා මහතා සහ මංගලිකා යහම්පත් මහත්මිය යන දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනාම විසින් මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ තමයි ඔක්තෝබර් මාස 1 වෙනි දින උපන්දිනයේ සමරන තිසෙනි විතුම්යා මිනිබිරියට සහ සැප්තැම්බර් 4 වන දින උපන්දිනයේ සැමරූ භාග්‍යා තිලිනිදියණියට නිදුක් නිරෝගී භව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම රෝගාතුරව සිට 2021 අගෝස්තු 31 වන දින අප අතරින් වෙන් වූ මරදාන අශෝක විද්‍යාලයේ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති TWW පෙරේරා සුදු මාමා ගුරුපියාණන් සහ විශ්‍රාමික සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ජයරත්න වන්‍යාරච්චි මැතිතුමාගේ දයාබර බිරිඳ වන 2021 සැප්තැම්බර් 11 වන දින වියෝ වූ DK පෙරේරා කරුණා ටීචර් ගුරුමෑණියන් ඇතුළු දෙපාර්ශවයේම පවුල්වල මියගිය සියලුම නෑදෑයින් සහ හිතමිතුරන් හට ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය අවබෝධ වේ සසර ගමන කෙලවර කර ගැනීමට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. සෙත්පතන්ඩ බලාපොරොත්තු වෙනවා දෙපාර්ශවයේ සුජීවත්ව වාසය කරන නෑදෑ හිතමිතුරන්ට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, දේශකයාණන් වහන්සේ ඇතුළු මහසඟරුවනට දීර්ඝ කාලයක් ශාසනික සේවාව සිදු කිරීමට ශක්තිය ධෛර්යය නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීම, දැනට පවතින මේ වසංගතයේ ඉක්මනින් දුරු වී ලෝකවාසී සියලු දෙනාට සහනය සතුට චිරජීවනය උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත පරලොව සුගතිය වේවා. අවසන උතුම් අමා මහ නිවනම සාක්ෂාත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තුමන් පරන්ති. ඔබ සියලු දෙනාටම අනන්ත තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඔක්තෝබර් මාස 1 වන දින උපන්දිනය සමරන තිසෙනි විතුම්යා මිනිබිරියට සහ සැප්තැම්බර් මාස 4 වන දින උපන්දිනය සැමරූ භාග්‍යා තිලිනි දියණියට දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් එම පින්වත් දියණියන් දෙදෙනාට උපන්දිනය වෙනුවෙන් ආශිර්වාද පතා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයේ ගැන කටයුතු කළේ මහරගම ඇරවුවල පදිංචි පද්මලාල් ළමාහිවා මහතා සහ මංගලිකා යහම්පත් මහත්මිය යන පින්වත් දෙපළයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් දෙදෙනා ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. දහම්මැසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි.
වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp Viber ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. දහම සූබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.